හොඳයි දුවලා පුතාලා හැමෝටම අපි නැවත වතාවක් මේ ආරම්භ කිරීමට සූදානම් වන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණ සඳහා පළාත්වල පාසල් සඳහා ඉදිරිපත් කළ අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සාකච්ඡාව. ඉතින් අපි අවසානයේට අපි තෝරගත්ත ප්‍රශ්නේ සහ අපි සාකච්ඡා කරමින් සිටියේ 2017 වසරේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ප්‍රශ්න පත්‍රය. අපි ඒක දැන් ඒකේ දෙවන කොටස තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. දෙවන කොටස අපි මේ වන විට පරිච්ඡේද දෙකකින් අපි ප්‍රශ්න අංක 4 දක්වා අවසන් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපේ දුවලා පුතාලා මං විශ්වාස කරනවා අද දිනත් මේ සාකච්ඡාවට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙනවා ඇති කියලා මාත් සමග මේ විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමට සහ ඔබලා පිළිතුරු දීලා තියෙනවා නම් ඒ පිළිතුරු ඇගීම පිළිබඳව යම් යම් කරුණු අවබෝධ කර ගැනීමට. හොඳයි. අපෙන් පස්වෙනි ප්‍රශ්නය අහන්නේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ ආ කොටස සුළු මුදල් අග්‍රිම ක්‍රමය යනු කුමක්ද කියන එකට කුඩා පිළිතුරක් දෙන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි දන්නවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ ආයතනයක නිතර සිදුවන කුඩා වියදම් ඒවා අපි දන්නවා ප්‍රධාන මුදල් බාරකරුගෙන් අර ඔහු විසින් අර යොමු කරන විශාල ගනුදෙනු සඳහා යොමු කරන ඒ අවධානයෙන්ම මේ වගේ කුඩා පරිමාණයේ ව්‍යාපාර වල කුඩා වටිනාකම් වල ගනුදෙනු කිරීමට ඒ වගේ අවධානයක් යොමු කිරීම අවශ්‍ය නැහැ. ඒක නිසා ඒ වගේ කුඩා වියදම් නිතර සිදුවන දේවල් පාලනයක් ඇතුව කරගෙන යාම සඳහා අපි දීලා තියෙන ක්‍රමයක් එහෙම නැත්නම් හඳුනාගෙන තියෙන ක්‍රමයක් තමයි මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු විසින් යම්කිසි නිශ්චිත මුදලක් තීරණය කරලා යම්කිසි කාලයක කුඩා වියදම් කර ගැනීමට ප්‍රමාණවත් යයි අපි නිශ්චය කරන ප්‍රමාණයක් තීරණය කරලා ඒ ප්‍රමාණය ඔහු යටතේ පාලනය වන තවත් ව්‍යාපාරයේ නිලධාරියෙකුට ඔහු ගිණුම් අංශයේ නිලධාරියෙක්ම වීමට අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම ටික දෙනවා. ඒ වගේම ඔහු යටතේ පාලනය වෙන වෙනත් නිලධාරියෙකුට ඒ වගකීම පවරලා ඒ පිළිබඳ අවශ්‍ය ගිණුම් කටයුතු කිරීමේ ක්‍රමය. ඉතින් ඒ දෙන නිශ්චිත මුදලට අපි කියනවා මොකද්ද? සුළු මුදල් අග්‍රිමය කියලා. එකඟ වෙන අග්‍රිමය. ඒතකොට මේක කාලෙන් කාලයට වෙනස් වෙන්නේ නැහැ. අපි අග්‍රිමයක් තීරණය කරොත් ඒ ප්‍රමාණයම තමයි නැවත අපි ලබා දෙනකොට ඒක ඊට වඩා ඉහළ පහළ යන්න අපි දෙන්නේ නැහැ. තියෙන්න පුළුවන් උපරිම මුදල අග්‍රිමේ සමාන මුදල. හැබැයි අපි මේ අග්‍රිමේ ඇතුලේ වියදම් කළ මුදල, ඒ කියන්නේ ඉතිරි මුදලක් තියෙන්න පුළුවන් කුඩා මුදලක්, වියදම් කරලා තියෙන මුදල, ඒ වියදම් කර මුදල් වලට තියෙන සාක්ෂි දිහා බලලා ඒ වියදම් කර මුදලට සමාන ප්‍රමාණයක් ආපහු ලබා දෙනකොට අර මුලින් එකඟ වෙච්ච අග්‍රිමය ආපහු සම්පූර්ණ වෙනවා. ඒ අග්‍රිමේ වටිනාකමට නැවතත් මුදල් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒකට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. වියදම් කරපු මුදල් ටික ආපහු අර මුදල් බාරකරුට ලබා දෙන විට නැවත වතාවක් මුදල් ශේෂය අර අග්‍රිමේ වටිනාකමට පත් වීම තමයි අපි කියන්නේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. ඉතින් අපි මේක පුංචි අදහසක් අපි එන විදිහට අපි මේකට පිළිතුරක් දෙමු. ආයතනයක කුඩා වටිනා වටිනාකමින් යුතු නැවත සිදුවන
වියදම් පාලනයකින් යුතුව කිරීම සඳහා ප්‍රධාන මුදල් භාරකරු යටතේ පත්වන වෙනත් නිලධාරි යකුගේ වගකීම යටතේ කිරීමට ලබා දෙන නිශ්චිත මුදල්. අන්න ඒක තමයි වැදගත්කම. නිශ්චිත මුදල සුළු මුදල් අග්‍රිමය වේ. සුළු මුදල් අග්‍රිමයෙන් මුදල් වියදම් කළ ප්‍රමාණය හා සමාන මුදලක් ලබා දීම සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය වේ. මේ තමයි සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ වැදගත් කාරණා ටික අපි මේ ඉතාමත් කෙටියෙන් අපි සඳහන් කරලා තියෙනවා. මම ආපහු කියවන්න. ආයතනයක කුඩා වටිනාකමෙන් යුතු නැවත නැවත සිදුවන වියදම් පාලනයකින් යුතුව කිරීම සඳහා ප්‍රධාන මුදල් භාරකරු යටතේ පත්වන වෙනත් නිලධාරියෙකුගේ වගකීම ඔහු විසින් වගකීමක් ඇතුව අනුමතයක් කරලා තමයි මේ වියදම් කරන්නේ. ඒක තමයි අපි කියන්නේ පාලනයකින් යුතුව කියලා. හරි. ඔහුගේ වගකීම යටතේ කිරීමට ලබා දෙන නිශ්චිත මුදලට සුළු මුදල් අග්‍රිමය කියලා කියනවා. සුළු මුදල් අග්‍රිමයෙන් මුදල් වියදම් කළ ප්‍රමාණය හා සමාන මුදලක් නැවත ලබා දීම සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම කියලා අපි හඳුන්වනවා. හොඳයි. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ ආ කොටස. මොකද කියන්නේ? අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපාන සාධක දෙකක් සඳහන් කරනවා. ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන අවදානම දරන්නා ව්‍යාපාරයේ අර මුදල් වල අවදානම දරන්නාට තමයි අපි කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් එහෙම නැත්නම් හිමිකරුවන් කියලා. ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලැබෙන මූල්‍ය වටිනාකමට තමයි අපි කියන්නේ හිමිකම කියලා. එතකොට මේ හිමිකම අපි ගණනය කරන්නේ අපි දන්නවා ගිණුම් කරන සමීකරණය ඇතුලේ අපිට මේක ගණනය කරන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම එකතු කිරීම වගකීම කියන සමීකරණයක් ආශ්‍රයෙන්ම අපි මේක ගණනය කරන්න පුළුවන් අපි මේ බැන්න දන්නවා. එතකොට මේ හිමිකම එහෙම නැත්නම් අයිතිකරුගේ අයිතිය වෙනස් වීමට බලපාන කරුණු කාරණා මොනවද? අපි ඒවා රාශියක් ඉගෙන ගත්තා. මූලික වශයෙන් ව්‍යාපාරයකට ව්‍යාපාරයේ අයිතිකරුට හිමිකමක් ලැබෙන්නේ මුලින්ම එයා ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන දවසේ ආයෝජනය කරන මුදලට හා සමාන හිමිකමක් ඔහුට හිමි වෙනවා.
මෙතනින් පස්සේ ඔහුගේ හිමිකම වෙනස් වෙන්න බලපාන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා තමයි අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම. එහෙම නැත්නම් ව්‍යාපාරිකයා සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ මුදල් පරිහරණය කරනවා නම් ඔහු විසින් අර මූලිකව ආයෝජනය කරන මුදල් නැවත ආපහු ලබා ගැනීමක් විදිහට තමයි අපි සලකන්නේ. ඒවට අපි විශේෂ නමක් කියනවා ගැනිලි කියලා කියනවා. ගැනිලි ආකාරයෙන් ගැනිලි දෙආකාරයි එක්ක භාණ්ඩ එහෙම නැත්නම් අපිට මුදල් ගැනිලි ගන්න පුළුවන්. ඒ දෙකම අපි කියන්නේ ගැනිලි කියලා. එහෙම කළොත් අර ව්‍යාපාරයේ හිමිකම අඩුවීමක් විදිහට තමයි ප්‍රාග්ධනයේ නැවත ලබා ගැනීමක් විදිහට තමයි අපි ඒවා සලකන්නේ. එතකොට දැන් අපි කාරණා දෙකක් කතා කරා. අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම, ගැනිලි ආකාරයෙන් ව්‍යාපාරයේ භාණ්ඩ හෝ මුදල් ලබා ගැනීම. තුන්වෙනි එක තමයි ව්‍යාපාරයේ ආදායම් ලැබීම. ව්‍යාපාරයේ ආදායම් ලබනවා කියලා කියන්නේ කුමන හෝ ආදායමක් විකුණුම් යනාදී වශයෙන් ආදායමක් වෙනවා කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකම වැඩිවීමට බලපාන. ඒ ආකාරයෙන්ම ව්‍යාපාරයේ කුමන හෝ වියදමක් දරනවා නම් ඒ වියදම නිසාද හිමිකම අඩුවීමට බලපානවා. ඉතින් මේ වගේ බලපාන සාධක දෙකක් තමයි අපෙන් අහන්නේ. අපි ওই කාරණා කීපයක් දාමු. අතිරේක ප්‍රාග්ධනය, අතිරේක ප්‍රාග්ධනය යෙදවීම 1 2 හිමිකම වෙනස් වීමට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ගැනිලි ඒ කියන්නේ මුදල් එහෙම නැත්නම් මුදල් හෝ භාණ්ඩ පුද්ගලික ප්‍රයෝජනයට ගැනීම. මුදල් හෝ භාණ්ඩ පුද්ගලික පරිහරණයට ගැනීම. අපි තවත් කරුණු කාරණා කිව්වා. මේවත් උනන් අතිරේක කරුණු විදිහට දාමු. 3 ආදායම් ලැබීම කියන්නේ ව්‍යාපාරයේ හොඳ වියදම්. ආදායම් ලැබුණොත් හිමිකම වැඩි වී වියදම් දරුවොත් හිමිකම අඩු වීමට බලපානවා. හොඳයි. අපි බලමු එහෙමනම් ඊළඟ කොටසෙන් අපෙන් අහන්නේ මොකද්ද? වගුවක් දෙනවා. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ මේ වගුවෙන් නිරූපණය වන ගණදෙනු අපිට නිර්වචනය කරන්න ඕනේ. අගයන් සහිතව දෙන්න ඕනේ. පහත සඳහන් වගුවේ දැක්වෙන ගණදෙනු අගයන් සහිතව ලියන්න කියලා කියන්නේ අපිට අත් අකුරෙන් ලියන්න සිද්ධ වෙනවා. හොඳයි. මොකද්ද මේක දීලා තියෙන්නේ? මේ chart එක දිහා උඩම බලන්න හොඳට. ගණදෙනු අංකය තියෙනවා. ව්‍යාපාරයේ වත්කම් තියෙනවා. මෙතන ලකුණක් තියෙනවා. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියලා. මොකද්ද මේ? ගිණුම් කරන සමීකරණය. එමනම් ගිණුම් කරන සමීකරණය අනුසාරයෙන් තමයි අපිට මේ ගණදෙනු නිර්වචනය කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ගිණුම් කරන සමීකරණය කියවෙන් පස්සේ අපි දන්නවා වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා ඕගලොන්ට මේ දෙන අපි දන්නවා ඕනම ගණදෙනුවක් අපිට ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන්ුත් අපිට ගිණුම් ගත කරන්න පුළුවන් කියලා ද්විත්ව සටහන් ක්‍රමයට අමතරව. ඒක නිසා ඔන්න ගිණුම් කරන සමීකරණය අනුසාරයෙන් ගණදෙනු ගිණුම් ගත කර ආකාරය නිරූපණය වෙනවා මෙන්න මේ chart එකේ. ඉතින් ඒක හන්ද මේකේ ගිණුම් කරන සමීකරණයේ කුමන ස්ථානයකටද යම්කිසි ගණදෙනුවක් බලපෑම් ඇති කරේ ඒ බලපෑමේ වටිනාකම ඔන්න අපිට දීලා තියෙනවා. එහෙමනම් ඒ වටිනාකම් දිහා බලලා ස්ථානයේ දිහා බලලා මේ ගණදෙනුව අපිට ලියන්න ඕන
අගයත් සහිතව මතක තියාගන්න අමතක කරන්න එපා. ගණදෙනු ලියනකොට අගයන් එක්ක තමයි ලියන්න ඕන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හිමි කරගන්න. හොඳයි. අපි බලමු එක පළවෙනි ගණදෙනුව අපි නිර්වචනය කරන්න උත්සාහ කරමු අපිට පුළුවන්ද කියලා. මොකද්ද පළවෙනි ගණදෙනුව? ඒකෙන් සිද්ධ වෙන්නේ ගිණුම් කරන සමීකරණයේ වත්කම් පැත්ත මුදල් අඩු වෙනවා රුපියල් 30000ක්. බලන්න සමීකරණේ කුමන ස්ථානවලද වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපිට පෙන්නන වෙනස එකක් තමයි බලන්න වත්කම් රුපියල් 30000කින් අඩු වෙනවා. ඒ වගේම වගකීමුත් 30000කින් අඩු වෙනවා. ලකුණ ගැන සැලකිල්ලක් යොමු කරන්න. වත්කම් අඩු වෙනවා 30000යි වගකීමුත් අඩු වෙනවා 30000ක්. තව දුරටත් ඒ වගකීම කුමක්ද කියලාත් අපිට හොයාගන්න පුළුවන් බැංකු ණයක්ලු අඩු වෙලා තියෙනවා. බැංකු ණයක් රුපියල් 30000කින් අඩු වෙනවා. බැංකු ණය කියන්නේ වගකීමක් කියලා අපි දන්නවා. මුදල් කියන්නේ වත්කමක් කියලා අපි දන්නවා. එහෙමනම් මුදල් අඩු වෙලා වගකීමක් අඩු වෙන ගණදෙනුව කුමක්ද? වගකීමකින් නිදහස් වෙනවා. අපි දන්නවා වගකීමක් කියලා කියන්නේ ඒකේ ලක්ෂණ අපි දැක්කා. අතීත ගණදෙනුවක් වෙලා වර්තමානයේ බැඳීමක් ඇති වෙලා ඒකෙන් නිදහස් වෙන්න නම් අපිට අර ඉපීමේ හැකියාවක් තියෙන සම්පත් අපි එළියට මුදා හරින්න ඕනේ. ඒකක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. වගකීමකින් නිදහස් වෙලා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් රුපියල් 30000ක් භාවිතා කරලා බැංකු ණය රුපියල් 30000ක් ගෙවනවා. එහෙමනම් පළවෙනි ගණදෙනුව තමයි රුපියල් 30000ක් වටිනා බැංකු ණය ගෙවීම. නේද? අගයත් එක්කනේ අපිට ලියන්න කියලා තියෙන්නේ. එහෙමනම් රුපියල් 30000ක් බැංකු ණය ගෙවීම සඳහා භාවිතය. ඒක නිසා තමයි බැංකු ණය රුපියල් 30000කින් අඩු වෙලා මුදල් ශේෂයත් රුපියල් 30000කින් අඩු වෙයි. අපි දැන් බලමු දෙවන ගණදෙනුව මොකක්ද කියලා. දෙවන ගණදෙනුවේ හැටියට ගිණුම් කරන සමීකරණයේ මුදල් නැවත වතාවක් ඍණ ලකුණක් දීලා තින්නේ. මුදල් නැවත වතාවක් අඩු වෙනවා. මුදල් ලබා ගන්න. ඒ වගේම විදුලිය කියලා රුපියල් 7000ක් හිමිකම් යටතේ තමයි පෙන්නේ. හිමිකම් අඩු වෙනවා විදුලිය කියලා. නේද? හිමිකම් අඩු වෙනවා විදුලිය කියලා. එතන මේ ගණදෙනුව කුමක් විය හැකිද? හිමිකම අඩු වෙලා. නේද? එතන මේක අපිට දෙවිධයකින් නිර්වචනය කරන්න පුළුවන් අවශ්‍ය නම්. මොකද එකක් තමයි ඕනනම් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයෙන් රුපියල් 7000ක් අරගෙන අයිතිකරුගේ පෞද්ගලික විදුලි බිල ගෙවලා කියලා. එහෙම කිව්වත් හරි. ඇයි? පුද්ගලික වියදම් ව්‍යාපාරයේ මුදල් භාවිතා කරලා දරනවා නම් ඒකටත් අපි කියන්නේ ගැනිලි කියලා. ඒක හරියට මුදල් ගත්තා හා සමානයි. ගණදෙනුව සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ චෙක් එකක් භාවිතා කරලා එයාගේ ගෙදර ලයිට් බිල ගෙවලා දෙන්නේ. ඒකට ඒකත් අපි ගැනිලි විදිහට සටහන් කරනවා. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ විදුලි බිල පියවීම. ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 7000ක් පියවීම. එහෙම කියන්නත් පුළුවන්. ඒකේ බලපෑමත් අයිතිකරුවන්ට තමයි දුවේ පුතේ අවසාන වශයෙන් දෙන්නේ. ව්‍යාපාරයේ ආදායම් ලැබුණොත් හිමිකම වැඩිවීමට බලපානවා. ඒකයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම ව්‍යාපාරයේ වියදම් දරුවොත් හිමිකම අඩුවීමට බලපානවා. ඒක නිසා අපි දෙවන ගණදෙනු එහෙමනම් අපි ලියමු 2 ව්‍යාපාරේ ඒ පැත්තෙන් අපි හිතමු. ව්‍යාපාරේ විදුලි බිල රුපියල් 7000ක්
මුදලින් පියවීම. දෙවන ගනුදෙනු. හොඳයි. ගනුදෙනු දෙකක් අපි නිර්වචනය කරා. අපි දැන් බලමු තුන්වෙනි ගනුදෙනුව මොකක්ද කියලා. මොකක්ද සිද්ධ වෙන්නේ? මෝටර් රථකින වත්කම් වැඩි වෙලා තියෙනවා කීයකින්ද? 0.6ක් කියලා කියන්නේ අපි මේක කියවන්නේ දසලක්ෂයක් කියලා. දසලක්ෂයක්. මෝටර් රථයක් එකතු වෙනවා දසලක්ෂයක් වටිනා. හිමිකමත් වැඩි වෙනවා එම වටිනාකමින්ම. මොකද්ද සිද්ධ වෙන්නේ? මෝටර් රථයක් එකතු වෙනවත් එක්කම ඒ වටිනාකමින් අයිතිකරුගේ හිමිකමත් ලක්ෂ 10කින් ඉහළ යනවා. එහෙමනම් අයිතිකරු තමාට අයත් ලක්ෂ 10ක් වටිනා මෝටර් රථයක් ව්‍යාපාරයට ආයෝජනය කරනවා. ඒක තමයි ගනුදෙනු. ඒකන්ද තමයි හිමිකමත් ඉහළ ගියේ. එහෙම නේද? අපි කියමු එහෙමනම් හිමිකරු රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර් රථයක් ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. හිමිකරු රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර් රථය ව්‍යාපාරයේ ආයෝජනය කිරේ. සිද්ධ වෙලා තින්නේ මුදල් ලක්ෂ 10ක් දෙන්නේ නැතුව තමාගේ ගෙදර තියෙන මෝටර් රථයක් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ආයෝජනය කිරීම. හොඳයි. අපි දැන් ගණදෙනු තුනක් අගයන් සහිතව නිර්වචනය කළා. හතරවෙනි ගණදෙනුව මොකක්ද කියලා දැන් අපි බලමු. මුදල් රුපියල් 15000ක් වැඩි වෙනවා. ඒත් එක්කම වත්කම් වල තවත් බඩු තොගය කියන වත්කම රුපියල් 16000ක් අඩු වෙනවා. මුදල් එන්නේ 15000යි බඩු තොගේ වටිනාකම රුපියල් 16000යි වෙනත් විදිහකින් කිව්වොත් එහෙම. අඩුවට තමයි විකුණන්නේ. 16000ක් වටිනා භාණ්ඩ 15000කට තමයි මුදල් බවට හැරවෙන්නේ. බඩු තොගේ මුදල් බවට හැරවෙන්නේ කොහොමද? මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන ගනුදෙනු? භාණ්ඩ තොගයක් විකුණලා. විකුණුවායින් පස්සේ තමයි භාණ්ඩ මුදල් බවට හැරෙන්නේ. අපි දන්නවා බඩු තොගය කියලා කියන්නේ භාණ්ඩේ ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ තොගය. වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ විකිණීම පිණිස තියාගෙන ඉන්න භාණ්ඩ. ඒකට ඒවා අඩු වෙනවා කියලා කියන්නේ තොගය අඩු වෙනවා කියලා කියන්නේ ඒවා විකුණුම් බවට පරිවර්තනය වෙනවා. ඒ දේ සිද්ධ වෙලා ඔය දෙකම තියෙන්නේ ව්‍යාපාරයේ වත්කම් ඇතුළේ නිසා තමයි මේ වත්කම් කියන ගෲප් එක ඇතුළේ මේ ගනුදෙනු දෙකම පෙන්නලා තියෙන්නේ. 16000ක බඩු තොග අපි ඉවත් වෙනවා විකුණන නිසා 16000ක් අපි අඩු කරනවා වත්කම් වලින්. ඒ වෙනුවට අපිට ව්‍යාපාරයට ලැබෙන්නේ මුදල් රුපියල් 15000ක් විතරයි. මේකේ අලාභය රුපියල් 1000ක් තියෙනවා. ඒක අයිතිකරු විසින් තමයි දරන්නේ. අපි දන්නවා ලාභ භුක්ති විඳින්නේ අවසාන වශයෙන් ව්‍යාපාරයේ අයිතිකරු. එහෙනම් අපි හතරවෙනි ගනුදෙනුව විදිහට අපි ලියන්නේ රුපියල් 16000ක් පිරිවැය කියන්නේ වටිනාකම. පිරිවැය වූ වෙළඳ භාණ්ඩ රුපියල් 15000කට විකිණීම. ඒක තමයි මේකේ අලාභය අවසාන වශයෙන් හිමිකමට ගලපලා තියෙන්නේ. එහෙනම් හතරවෙනි ගණදෙනුවත් අපි නිවැරදිව නිර්වචනය කළා. තව එක ගණදෙනුවක් අපිට තියෙනවා සම්පූර්ණ කරන්න. මුදලින් රුපියල් 7500ක් වැඩි වෙනවා. ණය ගැතිය රුපියල් 7500ක් අඩු වෙනවා. වෙනත් මේ ගිණුම් කරන සමීකරණයේ දකුණු පසට
කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. ණය ගැතියු 7500කින් අඩු වෙන්නත් මුදල් 7500ක් එකතු වෙන්නත් හේතුව තමයි මොකද්ද? ණය ගැතියකු රුපියල් 7500ක ණය පියවීම. ඒක නේද? ණය ගැතියකු රුපියල් 7500ක ණය පියවීම. ණය ගැති කියන වත්කම අඩු වෙනවා 7500ක්, මුදල් වත්කම ඉහළ යනවා රුපියල් 7500ක්. දැන් අපි අපේ මේ ටේබල් එකේ දීලා තියෙන සියලුම ගනුදෙනු අපි අගයන් සහිතව අපි දැන් ගනුදෙනු ටික ලිව්වා, අපි තීරණය කරලා. හොඳයි. එහෙනම් අපිට දැන් පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න යොමු වෙන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නය. මොකක්ද? සුළු මුදල් ආශ්‍රිත ගැටලුවක්. ගිම්හානිගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 2000ක්ලු 2017 ජනවාරි මාසේ 31 වන දින ශේෂයක් තියනවලු රුපියල් 200ක. පෙබරවාරි මාසේ සිට සුළු මුදල් අග්‍රිමය 500කින් වැඩි කිරීමට තීරණයකුත් තරම් තියනවලු. ජනවාරි මාසේ ගනුදෙනු ටික දැන් අපි අවසන් කරන්න තමයි හදන්නේ. ඒ වගේම පෙබරවාරි මාසේ ගනුදෙනු ටික අපි අලුතෙන් අපිට ලැබෙනවා. මේ ගැටලුවේ ඒක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒකේ විශේෂ කාරණාවක් තමයි දැනට අපි තීරණය කළා තියෙන සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රුපියල් 500කින් වැඩිවීමටත් තීරණය කරලා තියෙනවා. හොඳයි. ඊළඟට අපිට දෙනවා පෙබරවාරි මාසයේ සිදු ගනුදෙනු මොනවද කියලා. පළවෙනි ගනුදෙනුව තමයි පෙබරවාරි මාසේ 1 වෙනිදා අග්‍රිමේ ප්‍රතිපූරණය වෙනවා. හිස්තනක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඒක දීලා නැහැ. ඒක මම හිතන්නේ අපේ ගැටලුවෙන් අපි විසඳන්න ඕන කොටසක් තොරතුරු දීලා තියෙන නිසා. ඊට පස්සේ 1 වෙනිදා 3 වෙනිදා තැපැල් ගාස්තු මේ ආදී වශයෙන් විවිධාකාරයේ වියදම්. බස් ගාස්තු, පෑන් පැන්සල්, net mini කියන කෙනෙකුට ගෙවීමක් සිද්ධ වෙනවා. net mini කියන්නේ ණය හිමියෙක් වෙන්න පුළුවන්. සිසිල් බීම සඳහා වියදමක් දරනවා. මුද්දර සහිත ලියුම් කවර ගැනීමට රුපියල් 75ක්, ෆයිල් කවර පිරිසිදු කිරීමේ වියදම්, ත්‍රිරෝද රථ ගාස්තු, ගෙන ඒමේ කුලී යනාදී වශයෙන් වියදම් රාශියක් සිදු කරලා තියෙනවා. අන්තිමට අපෙන් කියනවා අවශ්‍ය වන්නේ තැපැල් වියදම්, ගමන් වියදම්, ලිපිද්‍රව්‍ය වියදම් හා විවිධ වියදම් කියන විශ්ලේෂණ තීරු සහිතව සුළු මුදල් පොත පිළියෙල කරන්න. ඒක තමයි අපෙන් අපේක්ෂා කරන ගැටලුව. හොඳයි, අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. හොඳයි, එහෙමනම් අපි මේ ගැටලුව විසඳීම සඳහා ඉස්සෙල්ලාම අපිට සිද්ධ වෙනවා සුළු මුදල් ආකෘතිය සකස් කර ගැනීම. ඒ නිසා මම මුලින්ම සුළු මුදල් ආකෘතිය සකස් කරන්නම්. සුළු මුදල් ගනුදෙනු සටහන් කිරීමේ ආකෘතිය තමයි මම මේ නිර්මාණය කරන්නේ. අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා අපිට අවශ්‍ය තීරු ප්‍රමාණය කීයද යනාදී වශයෙන්. හරි. දැන් මේකේ අපි දන්නවා අපි මුලින්ම පටන් ගන්නෙ සුළු මුදල් ලැබීම් ගනුදෙනු සටහන් කරන තීරුව. ඒක නිසා අපි මෙන්න මේ ආකාරයෙන් ශීර්ෂ තීරුව අපි ලකුණු කර ගන්නවා. මෙතෙන් අපි අවසන් කරනවා. ඊළඟට අපි දන්නවා පළවෙනි තීරුව අපි සුළු මුදල් ලැබීම් සටහන් කිරීම පිණිස අපි භාවිතා කරනවා. ඊළඟ තීරුව අපි භාවිතා කරන්නේ මේ ගනුදෙනු සිද්ධ වෙන දිනය සම්බන්ධ කිරීමට. ඊට පස්සේ ගිණුම් වියදම් විස්තරය සඳහා මේ තීරුව. ඊළඟට වවුචර් අංකය. අපි සියලුම වියදමක් කරන්න ඉස්සෙල්ලා අපි වෙනම වවුචරයක් සකස් කරනවා.
ඒකේ අංකය තමයි මේ තීරුවේ අපි පෙන්නන්නේ. ඊට පස්සේ තමයි අපි ගෙවීම් කර මුදල සටහන් කරන්නේ ගෙවීම් තීරුව. ඊට පස්සේ මෙතනින් එහාට අපිට ලැබෙන කොටස තමයි අපි නම් කරන්නේ විශ්ලේෂණ තීරු කියලා. ඒ කියන්නේ අපිට මේ ගානේ ඒකට උපදේශක් දෙන්න ඕන. අපි වියදම් ශීර්ෂ කීයක් යටතේද මේ සුළු මුදල් පොත අපි නඩත්තු කරන්න කියලා. ඉතින් දැන් අපි බලමු එහෙමනම් ඒ වගේ අපිට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. අපිට කියන්නේ තැපැල් වියදම්, ගමන් වියදම්, ලිපි ද්‍රව්‍ය වියදම් හා විවිධ වියදම්. ඔන්න අපිට දීලා තියෙන උපදෙස් ටික. අපි ඒ කියන්නේ විශ්ලේෂණ තීරු 4ක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ 4ට වැටෙන්නේ නැති යම්කිසි ගණදෙනුවක් මෙතන දීලා තිබ්බනම් ඒක සටහන් කරන්න අපි තවත් එක තීරුවක් එකතු කරනවා ලෙජර් ගිණුම් තීරුව කියලා. එහෙමනම් අපිට විශ්ලේෂණ තීරු කීයක් අවශ්‍ය වෙනවද? 5ක් අවශ්‍ය වෙනවා. අපි යමු එහෙමනම් විශ්ලේෂණ තීරු 5ක් අපි ලකුණු කරගමු. මෙන්න මේ ආකාරයෙන්. අවසාන කොටසේ අපි දෙකකුත් මේ කොටසේ අපි කොටස් 3කට බෙදාගත්තා නම් අපිට මේ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්. ඔන්න දැන් විශ්ලේෂණ තීරු 1 2 3 4 5යි අපේ අවශ්‍යතාවය පරිදි අපි සකස් කරගත්තා. දැන් එහෙමනම් අපි මේකේ ශීර්ෂ ටික අපි ලකුණු කරගමු. අපි මේ මොකද්ද සකස් කරන ආකෘතිය? සුළු මුදල් ගිණුම. සුළු මුදල් ගිණුම කියන ආකෘතිය තමයි අපි මේ මූලික සටහන් පොත තමයි අපි මේ සකස් කරන්නේ. එhmenan අපිට මුලින්ම ලැබීම්, සුළු මුදල් ලැබීම්, ඊළඟට දිනය, විස්තරය, වවුචර් අංකය, ඊට පස්සේ ගෙවීම. මේ කොටසට අපි කියනවා විශ්ලේෂණ තීරු කියලා. සුළු මුදල් විශ්ලේෂණ තීරු. මොනවද? අපි මේ පැත්තෙන් තමයි ඒක තීරණය කරන්නේ. තැපැල් වියදම්, ගමන් වියදම් පළවෙනි දෙක. පළවෙනි එක තැපැල්, දෙවෙනි එක ගමන්. හරිද? තැපැල්, ගමන්, ඊළඟට ලිපි ද්‍රව්‍ය විවිධ. ලිපි ද්‍රව්‍ය සහ විවිධ. අවසාන තීරුව අපි කියනවා ලෙජර් කියලා. ලෙජර් තීරුව. හරි. අපි ආකෘතිය දැන් සකස් කරගත්තා නිවැරදි ආකාරයෙන්. අපිට දැන් තියෙන්නේ අපේ මේ ගානට යොමු වෙලා අපිට පුළුවන් මේ අනෙකුත් තොරතුරු ටික දැන් ලකුණු කරන්න ආරම්භ කරන්න. 1.31 වන දින ශේෂයක් තියෙනවා රුපියල් 200ක. 1.31 ශේෂයක් තියෙනවා රුපියල් 200ක. හොඳයි. අපි බලමු ශේෂයෙන් පටන් අරගෙන. කවද්ද? දිනය 1.31 රුපියල් 200යි. මොකද්ද ශේෂය? ඉදිරියට ගෙන ආවා. මේක තමයි විස්තරය. හොඳයි. අපි සමාවෙන්න මෙතන 1.31 නෙමෙයි අපි ගහන්නේ. අපි දැන් මේ දෙකයි අපි පෙබරවාරි මාසේ වියදම් ටික තමයි දැන් මේ සූදානම් කරන්නේ, සටහන් කරන්නේ. ඒක නිසා කවද්ද මේක? පෙබරවාරි මාසේ 1 වෙනිදා ශේෂය. හරි. අපි දැන් බලමු අනෙකුත් ගණදෙනු මොනවද කියලා. හොඳයි.
නැවත වතාවක් අපි ගානේ තියෙන උපදෙස් වලට යොමු වෙමු. දැන් අපිට වැදගත් සුළු මුදල් අපිට ඊළඟට අපි කීයක්ද සුළු මුදල් ප්‍රධාන භාරකරුගෙන් අපිට ලැබෙන්නේ කියන එක. මේ ව්‍යාපාරයේ දැනට තියෙන සුළු මුදල් අග්‍රිමයත් එක්ක ගත්තොත් එහෙම දැනට තියෙන අග්‍රිමය කීයද? රුපියල් මම මේකෙන් පෙන්නන්නම්. රුපියල් 2000යි. දැනට තියෙන විදිහට නම් අපිට ගන්න පුළුවන් කීයක්ද? අපිට ඊළඟ ප්‍රතිපූර්ණය අපිට ගන්න පුළුවන් කීයක්ද? ප්‍රතිපූර්ණය කීයක්ද අපිට ගන්න පුළුවන්? මොකද්ද ප්‍රතිපූර්ණය කියලා කියන්නේ? ප්‍රතිපූර්ණය කියලා කියන්නේ අපිට දීලා තියෙනවා සුළු මුදල් අග්‍රිමයක්. අග්‍රිමයෙන් අපේ අතේ ඉතිරි මුදල් ටික අඩු කරලා අපිට ලැබෙන ඉතිරි ප්‍රමාණයට අපි කියන්නේ වියදම් කළ ප්‍රමාණය. මේ වවුචර් භාවිතා කරමින් අපි විවිධව වියදම් කළා තියෙනවා නම් යම් කිසි කාල පරිච්ඡේදයක ඒ ප්‍රමාණයේ එකතුවට තමයි අපි කියන්නේ වියදම් කළ මුදල කියලා. එහෙමනම් ඊළඟ ප්‍රතිපූර්ණය කියලා කියන්නේ ඇත්තටම අග්‍රිමය අඩු කිරීම ඉතිරි මුදල. අපිට ලැබෙන පිළිතුර මොකද්ද? ප්‍රතිපූර්ණය කළ යුතු ප්‍රමාණය. ප්‍රතිපූර්ණය කීයද කියන එක තමයි අපිට ලැබෙන්නේ. කීයක්ද? රුපියල් 2000යි. අතේ ඉතිරි මුදල කීයක්ද දීලා තියෙන්නේ? රුපියල් 200යි. 200යි. එහෙමනම් අපිට කීයක්ද ගන්න පුළුවන්? රුපියල් 1800ක්. අන්න 1800ක් තමයි වියදම් කරලා තියෙන්නේ. මෙතෙක් ගිය මාසේ අපි මේ කතා කරන්නේ ජනවාරි මාසේ. ජනවාරි මාසේ ප්‍රතිපූර්ණය කියන්නේ අපේ අග්‍රිමය 2000යි නම් ඉතුරු වෙලා තියෙන්නේ 200යි නම් මේකෙන් කියන්නේ 1800ක් අපි වියදම් කරලා කියලා. නේද? එතන අන්නේ වියදම් කළ ප්‍රමාණය තමයි දුවේ පුතේ අපිට ගන්න දෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන්. ඒකද අපි ඒක හඳුනාගත්තා. එතකොට අපි දැන් ඒක දැම්මොත් හරියද මෙතනට? ඊළඟ ඒ කියන්නේ අපිට ලැබෙනවා 2.1 අපි පාට වෙනස් වෙලා 2.1 අපිට ලැබෙනවා ප්‍රධාන මුදල් භාරකරුගෙන් මුදලක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ කීයක්ද? අන්න ඒක තමයි අපි දැන් මෙතන මේ සටහන් කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ ලැබෙන මුදල 1800ද? 1800 දැම්මොත් හරියද? දැන් ගානේ තොරතුරු වෙත යොමු වෙන්න නැවත වතාවක්. උඩින්ම මොනවද කියන්නේ? ගිම්හානගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය 2000යි, අතේ ඉතිරි මුදල රුපියල් 200යි. පෙබරවාරි මාසයේ සිට සුළු මුදල් අග්‍රිමය රුපියල් 500කින් වැඩි කිරීමට තීරණය කරාලු. කළමනාකරණය දකින්න රුපියල් 2000ක මුදලක් ප්‍රමාණවත් නෑ. ඒක නිසා තව 500කින් වැඩි කරන්න ඕන කියලා. එහෙමනම් මොකද්ද? අග්‍රිමය වැඩි කළ මුදල. නේද? අග්‍රිමය වැඩි කිරීම පෙබරවාරි මාසයේ සිට අග්‍රිමය වැඩි කිරීම කීයද? රුපියල් 500යි. එහෙමනම් කීයක්ද අපිට ලැබෙන්නේ ඊළඟට? 2300ක්. පෙබරවාරි ප්‍රතිපූර්ණය කීයද? 2.1. පෙබරවාරි මාසේ පළවෙනිදා ප්‍රතිපූර්ණය එහෙමනම් රුපියල් 1800 නෙමෙයි 2300යි. කීයක්ද? 2300යි. මම ඒක 2300ක් විදියට මෙතන ලියනවා. ඔන්න ඔක හොඳට මතක තියාගන්න අපි මොකද්ද කරේ කියලා. සුළු මුදල් ලැබෙනවා 2300ක්. එහෙනම් දැන් අපි අතේ තියෙනවා රුපියල් 2500ක්. මේ ප්‍රතිපූර්ණය ලැබිච්ච වහා අපේ අතේ තියෙන මුදල රුපියල් කීයක්ද? 2500ක්. හරිද? ඒ කොහොමද? දැන් අපේ සිළු මුදල් අග්‍රිමයට ආපහු ප්‍රතිපූර්ණය වෙනවා කලින් තිබ්බ එකට. ඊට අමතරව රුපියල් 500කුත් ලැබෙනවා. 2000 එකතු කිරීම 500 2500යි. 2500ක් අපිට මුදල් ලැබෙනවා. පෙබරවාරි මාසයේ වියදම් ටික දැරීම සඳහා. හොඳයි.
එතෙක් දුරට අපි හරි. දැන් අපිට තියෙන්නේ අනෙකුත් වියදම් ටික සටහන් කරගෙන යෑම. හොඳයි. අපි බලමු මොනවද කියලා. පෙබරවාරි මාසේ 1 වෙනිදා අපි අග්‍රිමේ ප්‍රතිපූරණය කළා. එhmenan අපි දන්නවා කීයක්ද ඒක? 2000 අපි මෙතන ලියාගත්තා 2300යි. ඊළඟට 2.3 තැපැල් ගාස්තු 110යි. 2.3 තැපැල් ගාස්තු 110යි. නේද? අපි ඒක එකින් එක ලියාගෙන යමු. තැපැල් ගාස්තු කීයක්ද? තැපැල් කීයක්ද? මුලින්ම ගෙවීම් තීරුවෙත් අපි දානවා ඒක. ඊට පස්සේ අදාළ විශ්ලේෂණ තීරුවෙත් අපි දානවා. තැන් දෙකක දානවා. වවුචර් අංකයක් අපිට දීලා තියෙනවා නම් මෙතන සඳහන් කරන්න ඕන. එවනම් 110යි. 110 ගන්න දෙනවත් හරි. 2.7 බස් ගාස්තු 140යි. බස් ගාස්තු කියලා තියෙනවද? ගමන් වියදම්. නේද? ගමන් වියදම් 2.7 බස් ගාස්තු කීයක්ද? 140යි. 140යි. 140 ගමන් වියදම් කියන ශීර්ෂය යටතේ තමයි ගැලපෙන තීරුව. බස් ගාස්තු ගැලපෙන්නේ ගමන් වියදම් වලට නිසා අපි ගමන් වියදම් කියලා 140ක් අපි ලකුණු කරගන්නවා. අපි දැන් ඒ ගණදෙනුවත් හරි. තුන්වන ගණදෙනුව 2.10 පෑන් පැන්සල් 120යි. පෑන් පැන්සල් වලට එකක් තියනවද? 120යි මෙන්න තියෙනවා. 120යි ලිපි ද්‍රව්‍ය. එහෙමනම් 120යි කවද්ද? 2.10 පෑන් පැන්සල් 2.10 පෑන් පැන්සල් වවුචර් අංකය මෙතන දාලා 120යි කියලා මෙතනින් දානවා. හරි. අපි දැන් ගණදෙනු කීපයක් අපි සටහන් කරගත්තා. ඊළඟට අපිට තියෙන්නේ net මිනිට ගෙවීම. net මිනි කියලා අපේ තීරුවක් තිබ්බද? නැහැ. net මිනිට ගෙවීමක් කියලා කියන්නේ අපිට අනිවාර්යෙන්ම තේරෙනවා මේ පුංචි ගෙවීමක් කරන්න තියනවා කාට හරි අපේ ණය හිමියෙකුට. ඒක නිසා 2.12 500ක් ඒක අපි ලෙජර් තීරුවේ තමයි දාන්නේ. 2.12 net mini කියන ණය හිමි. එහෙම නේද? net mini කීයක්ද ගාන? රුපියල් 500යි. 500 අපි දාන්නේ ලෙජර් කියන තීරුවේ. 500 දාන්නේ ලෙජර් ගිණුම් තීරුවේ. මොකද මේ වියදම් වලට ඒක ගැලපෙන්නේ නැති නිසා. අපි ඒකෙලින් දැම්මා. හරි. ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා. සිසිල් බීම 180යි 2.15. 2.15 සිසිල් බීම කියන්නේ සංග්‍රහ තියනවද? විවිධ තමයි අපිට දාන්නේ. සංග්‍රහ කියලා නැහැ. සිසිල් බීම 140යි සිසිල් බීම 180යි 180යි බැර තීරුවේ දැම්මා ඉස්සල්ලාම. ඊට පස්සේ 180 විවිධ වියදම් කියන ශීර්ෂය යටතේ අපි සඳහන් කරනවා 180යි. ඊළඟ සුළු මුදල් ගණදෙනු 2.17 මුද්දර සහිත ලියුම් කවර 2.17 තැපැල් වියදම් යටතේ අපිට දාන්න පුළුවන් මුද්දර කවර කීයක්ද? රුපියල් 75යි. මුද්දර කවර රුපියල් 75යි. මුද්දර කවර රුපියල් 75යි. තැපැල් කියන වියදම් ශීර්ෂය යටතේ අපි දාන්නේ
ඊළඟට අපි බලමු 2.19 ෆයිල් කවර කියන්නේ ලිපි ද්‍රව්‍ය 220යි. 2.19 ෆයිල් කවර කීයද ගාන රුපියල් 220යි. 220යි. එහෙනම් අපි ලිපි ද්‍රව්‍ය යන ශීර්ෂය යටතේ 220ක් දානවා. හරිද? ඒ ගණනුවත් අපි සටහන් කරගත්තා. ඊළඟ ගණන පිරිසිදු කිරීමේ වියදම් රුපියල් 250යි. දිනේ කවද 2.20 250යි පිරිසිදු කිරීම 2.20 කීයද ගාන රුපියල් 250යි. ඒතර පිරිසිදු කියලා අපිට තීරුවක් තිබෙන්නේ නැති නිසා අපි විවිධ වියදම් තීරුව භාවිතා කරනවා. 250යි. හොඳයි. අපි ක්‍රමක්‍රමයෙන් අපි ගණන් ටික අවසන් කරනවා. අපිට තව ගණන් දෙකයි ඉතුරුලා තියෙන්නේ. ත්‍රිරෝධ කියන්නේ ගමන් ගාස්තු 300යි 2.24. 2.24 ත්‍රිරෝධ කීයද ගාස්තු රුපියල් 300යි 300යි ගමන් වියදම් යටතේ අපි එක පෙන්නනවා 300. හරි. අවසාන ගණන. ගෙනීමේ කුලී 350යි. 2.27. 2.27 ගෙනීමේ කුලී. අපි දන්නවා මේක ප්‍රධාන වියදම් වර්ගයක්. ව්‍යාපාරික භාණ්ඩ ප්‍රවාහන වියදම් තමයි මෙතන පෙන්නන්නේ ගෙනීමේ කුලී විදිහට 350ක් වියදම් කරනවා. ඒ සඳහා ලෙජරේ වෙනම ගිණුමක් තියෙනවා. සුළු මුදල් විශ්ලේෂණ තීරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. 350 අපිට දාන්න තියෙන්නේ. ඇත්තටම ලෙජර් ගිණුම් තීරුව යටතේ. ඊට පස්සේ අපි මේක මාරු කරනකොට අපි ලෙජර් ගිණුමට තමයි මේ 350 මාරු කරගන්නේ. හොඳයි. දැන් අපි ගණදෙනු සියල්ල සටහන් කරගත්තා මං හිතන්නේ. ඔව්. සියලු දේවල් අපි සම්පූර්ණ කරලා තින්නේ. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ සුළු මුදල් ගිණුම පියවීම පමණයි, ශේෂ කිරීම පමණයි. අපි බලමු නිවැරදිද කියලා. මතක තියාගන්න මේ තීරුවේ තියෙන වියදම් එම ප්‍රමාණයෙන්ම මේ තීරුවල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒක නිසා අපි හරියද අපිට මොන හරි වැරදුනාද කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරනවා. දැන් මේකේ බලන්න පෑන් පැන්සල් තැන් දෙකක අපි ලකුණු කරලා තින්නේ ඇයි? තැපැල් වියදම් 2.10 පෑන් පැන්සල් කියන එක තැපැල් එකෙන් අයින් ඉවත් වෙන්න ඕන. අපි වරදක් කරලා තිනවා. අපි ඉවත් කරමු. ඒ ප්‍රමාණය හරි. පෑන් පැන්සල් කියන්නේ ලිපි ද්‍රව්‍ය වියදමක් ඒක හරි. 500 කියන්නේ ණය හිමියෙක්, සිසිල් බීම 180 විවිධ වියදම්, මුද්දර කවර 75යි තැපැල්, ෆයිල් කවර 220 කියන්නේ ලිපි ද්‍රව්‍ය, පිරිසුදු කිරීම 250යි විවිධ වියදම් යටතේ ත්‍රිරෝධ නෙමෙයි රෝධනේ. ත්‍රිරෝධ රුපියල් 300යි ගමන් වියදම්, ගෙනීමේ කුලී 350යි. හොඳයි. අපි නිවැරදිව අපි විශ්ලේෂණ තීරුවලත් සඳහන් වෙලා තියෙනවා කියලා අපි දැන් තහවුරු කරගත්තා. අපිට දැන් තියෙන්නේ මේ සුළු මුදල් ගිණුම ශේෂ කරන එක. අපි ඉස්සෙල්ලම අපි ශේෂ කරනවා මෙන්න මෙතනින්. අපි දැන් මාසේ වියදම් ටික ඔක්කොම සටහන් කරලා ඉවර නිසා අපි මුලින්ම ශේෂ කරනවා මෙන්න මෙතනින් කීයක් අපි මේ වෙනකොට වියදම් කරලා තියනවාද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් බලන්න අපේ ශේෂය කීයක් තියනවද කියලා. අපි බලමු.
5යි වියදම් වල එකතුව 5යි 4යි 5යි 7යි 15යි 22යි 24යි 29යි 34න් 4 3ක් ඉතිරි 4යි 5යි 6යි 11යි 12යි 14යි 16යි 19යි 22යි. හරිද? 2245ක් අපිට උත්තරය ආවා. නැවත වතාවක් අපි බලමු හරිද කියලා. 5යි 4යි 5යි 7යි 15යි 22යි 24යි 29යි 34න් 4 3ක් ඉතිරි 4යි 5යි 6යි 11යි 12යි 14යි 16යි 19යි 22යි. හරි. අපි දැන් මේ එකතුවම අපි මේ පැත්තටත් අපි මේ එකතුව අපි අනෙකුත් තීරු වලටත් අපි එකතු කිරීම සිදු කරනවා මේ ආකාරය. මෙතන එනවා රුපියල් 185ක් 185යි 440යි 340යි 220 120 කියන්නේ 340යි 180යි 250 කියන්නේ 0යි 8යි 5යි 13න් 3 ඉතිරි 1යි 2යි 430යි 850යි. හරි. දැන් මේ ටික එකතු කරායින් පස්සේ මේ එකතුවටත් සමාන වෙන්න ඕන. අපි ඒකත් ඕනනම් අපි පරීක්ෂා කරලා බලමු. නැත්නම් අපිට වැරදීමක් සිද්ධ වෙලා වෙන්න පුළුවන් නිසා. අපි බලමු වියදම් ටික එකතු කරලා. එකතු කරා 440 දෙවෙනි ඉලක්කම 340 430 850 මේ වගේ ඕගලන්ටත් පරීක්ෂණ කරන්න පුළුවන්. මෙන්න මේ වියදම් වල එකතුව 2245යි 2245යි මේ ටිකේ එකතුවට මේ ටිකේ එකතුව ලස්සන්ට සමාන වෙනවා. ඒ කියන්නේ අපි නිවැරදි කියලා මේකෙන් නැවත වතාවක් අපේ තහවුරු වෙනවා. හොඳයි. දැන් අපිට පුළුවන් මේකේ ශේෂය හොයන්න. ශේෂය හොයන්න නම් අපි මෙන්න මේ විදිහට අපි මේ ගිණුම වැසීම තමයි සිද්ධ කරන්නේ. අපි ගිණුම වහමු. එකතුව දාලා මෙතනින් තමයි අපි ශේෂය පල්ලහැට ගෙනියන්නේ. ශේෂය පහළට ගෙන යන්නේ කවද්ද? පෙබරවාරි මාසේ 28 වෙනිදා. මාසේ අන්තිම දවසේ. ශේෂය බලන්න නම් අපි මේ පැත්තෙන් එකතු කරනවා 2500යි 2500 මෙතනට දැම්මා 2500න් කීයක්ද අපේ ඉතුරු වෙන්නේ? 255ක්. 255ක්. හරිද බලන්න 5යි 5යි 10යි ඉතිරි 1යි 5යි 5යි 10යි ඉතිරි 1යි 3යි 5යි 2යි. හරි. ඊළඟට අවසාන වශයෙන් දිනය 3යි 1 ශේෂය ඉදිරියට ගෙනවා 255ක්. ඊළඟ ප්‍රතිපූර්ණය සිද්ධ වෙනවා එතනින් පල්ලහැට. මේක ශේෂය ඉදිරියට ගෙනාවා. හරි. එමනම් අපි මෙන්න මේ ආකාරයෙන් අපි සුළු මුදල් පොතේ ඒ සියල්ල අපි මේ විදිහට අපි සුළු මුදල් ආකෘතියේ අපි ගණන් ටික ලකුණු කරලා අවසන්. ඊට පස්සේ අපි ඇත්තටම කරන්නේ මෙතනදී
අවසාන පියවර තමයි මේ එකතුන් ටික මෙතනින් තියෙන එකතුන් ටික අපි ලෙජර් ගිණුමේ වියදම් ගිණුම් වලට අපි දාන එක. මොකද මේ සුළු මුදල් ගිණුම අපි දන්නවා දිත්ත සටහන් වලින් එකක් සම්පූර්ණ වෙනවා. ඒක නිසා මෙන්න මේ සෑම වියදමකටම අදාළ බැර සටහන සුළු මුදල් ගිණුම බැර වෙලා තියෙනවා. මේ වියදම් ටික මාසේ අන්තිමේදී ඒ වියදම් ගිණුම් වලට අපි හර කරලා දාන්න ඕන. විශේෂ ගණදෙනු කීපයක් තියෙනවා. මෙන්න මේවා වෙන වෙනමම මෙන්න මේ ගණදෙනුව net මිනිට ගෙව්ව එකයි ත්‍රිරෝධ ගෙනීමේ කුලි ඒ ගිණුම් දෙකට වෙන වෙනම අපිට දාන්න ඕන. එතකොට අපේ සියලුම ගිණුම් කරන කටයුතු සම්පූර්ණ වෙනවා. හොඳයි. එහෙනම් අපි මේ සකස් කරේ අපේ සුළු මුදල් ආශ්‍රිත ගැටලුව. එහෙනම් අපිට දැන් පුළුවන් 6 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න. පළවෙනි එක තමයි 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පොදු ජර්නලයේ ඇතුළත් කරනු ලබන සටහන් වර්ග දෙකක් ලියන්න. සටහන් වර්ග දෙකක්. ඒතර පොදු ජර්නලය කියලා කියන්නේ අපි දන්නවා මේක අපි භාවිතා කරන්නේ මේ අනෙකුත් මූලික සටහන් පොත්පත්වල සඳහන් නොවන යම්කිසි ගණදෙනුවක් අපිට තියෙනවා නම් ඒ ගණදෙනුව අපි මුලින්ම සටහන් කරන්න අපි තෝරගන්නේ මේ පොදු ජර්නලයේ කියන ගිණුම. එතකොට මේ පොදු ජර්නලයේ සටහන් වෙන ඇතම් ගණදෙනු තියෙනවා. එකක් තමයි අපි ඒවා ලියමු. දෙකක් තමයි අපිට හඳුන ගන්න කියලා තියෙන්නේ. ස්ථාවරවත්කම් ණයට ගැනීම. අපේ පොතේත් ඒ උදාහරණේ තියෙනවා ස්ථාවරවත්කම් ණයට ගැනීම. ඊට පස්සේ ගැලපුම් සටහන්. උදාහරණයක් විදිහට අපිට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි ෂය වෙන් කිරීම වගේ දේවලුත් අපිට මේ අඩමාන ණය වෙන් කිරීම වගේ දේවල් කරනකොට ඒ අවශ්‍ය ජර්නල් සටහන මෙතනින් දාන්න පුළුවන්. ඊට පස්සේ නිවැරදි කිරීමේ සටහන්. ගිණුම් කරන වැරදි තිබ්බොත් නිවැරදි කිරීමේ ගිණුම් සටහනුත් අපිට මේ පොදු ජර්නලයේ හරහා තමයි නිවැරදි කිරීමේ සටහන්. ගැලපුම් සටහන් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අයිතිකරු විසින් ලබා ගන්නා ගැනිලි ආදිය අපි මේ පොදු ජර්නලයේ හරහා අපිට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ ආ කොටස. ඒකෙන් අහන්නේ වෙළඳ වට්ටමක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා වෙළඳ වට්ටම් කියලා කියන්නේ අපි භාණ්ඩයක් මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩේ ලකුණු කළ මිලක් තියෙනවා. ඒක ගන්නකොට අපි දන්නවා ඒකේ print කරලා තියෙනවා මේක විකුණන ගාන මේ ගාන කියලා. ඒක තමයි වෙලෙන්දා විකුණන්න ඕන ගාන. හැබැයි වෙලෙන්දා කියනවා අපි ඕකට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. මොකද්ද? වට්ටමක් දෙනවා කියලා. හරි. විශේෂයෙන් අපි දන්නවා ඔය තීන්ත වර්ග ගන්නකොට මේක ජනප්‍රිය වෙළඳ උපක්‍රමයක්. තීන්ත අපේ බිත්තිවල ආලේප කරන තීන්ත ඊට පස්සේ වාහනවල ටයර් බැටරි මේ වගේ දේවල් ගන්නකොට අපි දන්නවා අනිවාර්යෙන්ම ලොකු වට්ටමක් අපිට අඩු කරලා දෙනවා. ඒ කියන්නේ මේවල මිල ලකුණු කරන්නෙම ලොකු ගාණක් කියලා. ඒක නිසා එහෙමනම් අපි ලියමු කිසියම් භාණ්ඩයක කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ණයට වෙන්න පුළුවන් මුදලට වෙන්න පුළුවන්. ගැනීමේදී ලකුණු කළ මුදලින් අඩු කරන මුදල වෙළඳ වට්ටමකි. කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ලකුණු කළ මුදලින් අඩු කරන මුදල වෙළඳ වට්ටම. ඒ කියන්නේ මෙතෙන්දී මිලදී ගන්නවා කියන්නේ මුදල් දෙන්නම අවශ්‍ය නැහැ. අපි මේ ගණ්ඩ තීරණය කරනකොට ණයට හරි මුදලට හරි
කඩේ මුදලාලි කියනවා අපි ඔයාට මේකට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. කොන්දේසි විරහිතව කියනවා අපි මේක ඔයාට ගාණක් අඩු කරනවා කියලා. ඒකට කියනවා වෙළඳ වට්ටම් කියලා. තවත් જાතියක් තියෙනවා. ඒක කියන්නේ මුදල් වට්ටම්. මුදල් වට්ටමක් දෙන්නේ මුදල් ගෙවීමක් සිද්ධ කරනවා නම්. ඒ කියන්නේ මේ වෙළඳ වට්ටමකුත් අරගෙන මුදල් වට්ටමකුත් ගන්න පුළුවන් සමහර විට. කියනවා ඔයා සතියක් ඇතුළත ගෙවුවොත් එහෙම අපි තව 10%ක් අඩු කරනවා. තවත් වාසියක්. එතකොට මේ වෙළඳ වට්ටම් වල තියෙන අනෙකුත් අපි මතක තියාගන්න ඕන කරුණු තමයි වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ භාණ්ඩේ මිල අපි මිලදී ගන්නා භාණ්ඩේ මිල ඒකේ පිරිවැය අපි ගිණුම්ගත කරන්නේ වට්ටම අඩු කළ පසු ලැබෙන සුද්දාගේ. අපි හිතමු රුපියල් 10000ක් වටිනා භාණ්ඩයකට රුපියල් 2000ක වෙළඳ වට්ටමක් හම්බ වෙනවා නම් අපි 8000කට මිලදී ගත්ත විදිහට තමයි අපේ භාණ්ඩය අපි පිරිවැය ව්‍යාපාරේ ගිණුම්ගත කරන්නේ. හැබැයි මුදල් වට්ටම් වලදී අපි ඒක වෙනමම එක්කෝ ලැබූ වට්ටමක් විදිහට හෝ ගෙවූ වට්ටමක් විදිහට අපි වට්ටම් වියදම එහෙම නැත්නම් ආදායම අපි වෙනමම ගිණුම්ගත කරනවා. ඒක තමයි මතක තියාගන්න ඕන කරුණ. හොඳයි. අපි පළවෙනි කොටසේ අයන්න සහ ආයන්න 6 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා අවසන්. අපිට දැන් තියෙන්නේ මොකද්ද? දෙවෙනි කොටස. අමායාගේ ව්‍යාපාරයේ 2017 ජූලි මාසයේ සිදු වූ ගණදෙනු කීපයක් ඔන්න පහත දක්වලා තියෙනවා. මොකද්ද? ජූලි මාසයේ පළවෙනි දින ප්‍රාග්ධනයේ යොදවන රුපියල් ලක්ෂ 2යි. ජූලි මාසයේ 6 වෙනි දින අත්පිට ගැනුම් රුපියල් 25000යි. 7.15 අත්පිට විකුණුම් රුපියල් 20000යි. 7.25 බැංකු ණයක් ලබා ගන්නවා රුපියල් 30000යි. ඉහත සඳහන් ගණදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කොට 2017 7.31 වන දිනට ගිණුම් තුලනය කරන්නලු. ගණදෙනු දිත්ත සටහන් අනුව ගිණුම්ගත කිරීම සහ ගිණුම් තුලනය කිරීම සහ අවසානයේදී අපි දෙවෙනි කොටසෙන් අහනවා 7.31 වන දිනට ශේෂ පිරික්සමක් සකස් කරන්න කියලා. හොඳයි එහෙමනම් අපිට ගණදෙනු ගිණුම්ගත කිරීම සහ ශේෂ පිරික්සම සකස් කිරීම යන සියලුම දේවල් අපිට දැනුම අපිට අලුත් කරගන්න පුළුවන් මේ අභ්‍යාසය කිරීමෙන්. එහෙමනම් අපිට තියෙන්නේ ඉස්සලම මේ අදාළ ගිණුම් ටික ආරම්භ කරන්න. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන ගිණුම් කියලා. අපි බලමු මුලින්ම අපිට තියෙනවා මුලින්ම ගන්න දෙනවා ප්‍රාග්ධනයේ යෙදවීම. ප්‍රාග්ධනයේ යෙදවීම කියන්නේ අපිට එතෙන්දී ගිණුම් දෙකක් අවශ්‍ය වෙනවා. මොනවද අවශ්‍ය ගිණුම් දෙක? ප්‍රාග්ධනයේ යොදවනවා කියලා කියන්නේ ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනවා කියලා කියන්නේ මුදල් ගිණුම අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම අනෙත් ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. එහෙනම් මේ ගණදෙනුවේ හර සටහන වෙන්නේ මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 2යි සහ ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂ 2යි. අපි මෙහෙම කරමු. මේ පැත්තෙන් අපි ගිණුම් දෙකක් ආරම්භ කරමු. මොකක්ද මුදල් ගිණුම? මෙන්න මුදල් ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. අපි එතනින් පටන් ගමු. සහ මුදල් ගිණුම. හරි. හත්වෙනි මාසේ පළවෙනිදා ප්‍රාග්ධන ප්‍රාග්ධනය ලක්ෂ 2යි. හතයි එක මුදල් ලක්ෂ 2යි. පළවෙනි ගණදෙනුව අපි මේ ආකාරයෙන් සම්පූර්ණ කරා. දෙවෙනි ගණදෙනුව 7.6 අත්පිට ගැනුම් රුපියල් 25000යි. 7.6 අත්පිට ගැනුම් රුපියල් 25000යි. එහෙමනම්
අපිට නැවත වතාවක් අලුත් ගිණුමක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. මොකක්ද? ගැනුම් ගිණුම කියලා. හතයි හය ගැනුම් රුපියල් 25000යි. ගැනුම් කියලා කියන්නේ වියදමක් ව්‍යාපාරේ වියදම් ගිණුමක් 25000ක් මුදලින් ගෙවන නිසා අත්පිට ගැනුම් කියලා තියෙන්නේ මුදල් ගිණුම බැර වෙනවා. එහෙනම් අපි මුදල් ගිණුමට ගිහිල්ලා 7.6 කියලා ගැනුම් ආකාරයෙන් රුපියල් 25000ක් අපි මුදල් අඩුවීම පෙන්වන්න අපි මුදල් ගිණුම බැර කරනවා. හොඳයි. අපි ඊළඟ ගන්න දෙනවා විකුණුම් 7.15 20000ක්. එහෙනම් අපිට අලුත් ගිණුමක් අවශ්‍ය වෙනවා. මොකක්ද? විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම. 7.15 කීයක්ද? 7.15 රුපියල් 20000ක්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ඒක නිසා අපි ඒ ගිණුම බැර කරනවා. විකුණුම් කියන්නේ අනිත් පැත්තෙන් අපිට මුදල් ලැබෙනවා. මුදල් ලැබෙන නිසා 7.15 කියන දිනයෙන් 7.15 විකුණුම් කියන ආදායම අපිට ලැබෙන්නේ විකුණුම් යටතේ රුපියල් 20000ක් අපි මුදල් ලැබීම මුදල් ගිණුමට සටහන් කරගත්තා. හොඳයි. ඊළඟට බලමු ඊළඟ ගන්න දෙනවා මොකක්ද කියලා. 7.25 බැංකු ණයක් ගන්නවා. 7.25 බැංකු ණයක් ගන්නවා රුපියල් 30000ක් ආයෙත් ලැබෙනවා අපිට. නේද? බැංකු ණය. එමනම් අපිට අලුත් ගිණුමක් ආරම්භ වෙනවා. මොකද්ද? බැංකු ණය ගිණුමක්කුත් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. 7.26 7.25 බැංකු ණයක් ගන්නවා 30000ක්. බැංකු ණය දිනේ කවද්ද? 7.25 30000යි. බැංකු ණයක් කියලා කියන්නේ දුවේ පුතේ වගකීමක් නේද? 7.25 මුදල් තමයි ලැබෙන්නේ. අනිකුත් ගිණුම හර වෙන්නේ මුදල් ගිණුම. අපි දැනටමත් ඒ සටහන අපි දාගෙන තියෙනවා. හොඳයි. දැන් අපි හර බැර සියල්ල මේ ගිණුම් වල අපි සටහන් කරගත්තා. එහෙනම් දැන් අපිට තියෙන්නේ අවසාන වශයෙන් අපෙන් අහන්නේ ගිණුම් තුලනය කරන්න කියලා. අපි එහෙමනම් මුදල් ගිණුමේ ඉඳලා පටන් ගමු තුලනය කිරීම. මෙන්න මේ ආකාරයෙන්. අපි මුලින්ම මුදල් ගිණුම තුලනය කරලා බලමු. දෙලක්ෂ 50000යි එකතුව 2,00,000යි 2,20,000යි 30,000යි 2,50,000යි 2,50,000යි අපි දකුණු පැත්තෙනුත් ඒ එකතුවම දාගත්තා. ඊට පස්සේ 2,50,000න් 25,000ක් අඩු වුණා කියන්නේ 2,25,000ක් ශේෂයක් ඉතුරු වෙනවා. ඒ කවද්ද? 7.31 ශේෂය පහළට ගෙන ආවා. එමනම් ඊළඟ දවස තමයි 8.1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 2,25,000යි. අපි දන්නවා මුදල් කියන්නේ වත්කම් ගිණුමක් නිසා හර පැත්තෙන් තමයි ශේෂය ඉදිරියට එන්නේ. අපි මේ ආකාරයෙන්ම අපේ ප්‍රාග්ධන ගිණුමත් අපි ශේෂගත කරගමු. අපි දන්නවා ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැර ශේෂයක් තියෙන ගිණුමක් නිසා
අපට ශේෂය පහළට ගෙන යන්නේ ශේෂය පහළට ගෙන යන්නේ 7.31 කීයක්ද රුපියල් 2,00,000ක් 8.1 ශේෂය ඉදිරියට ගෙන ආවා 2,00,000යි. හොඳයි. මේ ආකාරයෙන්ම අපිට දැන් සිද්ධ වෙනවා අනිත් පැත්තේ තියෙන ගිණුම් ටිකත් තව ගිණුම් 3ක් අපිට තියෙනවා තුලනය කරන්න. අපි ඒ ටිකත් ඉක්මනටම තුලනය කරලා බලමු. ශේෂ ටික උපුටා ගැනීම සඳහා. මුලින්ම අපි බලමු ගැනුම් ගිණුම රුපියල් 25000යි වියදම් ගිණුමක් හර පැත්තෙන් ශේෂය 25000යි 7.31 ශේෂය පහළට ගෙන ගියා රුපියල් 25000යි 8.1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 25000. බැංකු ණය කියලා කියන්නේ අපි දන්නවා 7.31 ශේෂය පහළට ගෙන ගියා. බැර ශේෂයක් විදිහට තමයි ඉදිරියට එන්නේ රුපියල් 30000යි 8.1 බැර ශේෂයක් විදිහට ශේෂය ඉදිරියට ගේනවා රුපියල් 30000ක්. හරි. බැංකු ණය. අවසාන වශයෙන් අපිට ඉතිරි වෙනවා ශේෂ කරන්න 7.31 විකුණුම් ගිණුම 20000යි ශේෂය පහළට ගෙන ගියා 20000යි 8.1 බැර ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 20000යි. හොඳයි. දැන් අපිට සරලවම තියෙන්නේ ඔය අපි ශේෂ කරගත්ත ගිණුම් ටික ආශ්‍රයෙන් අපේ ශේෂ පිරික්සුම සකස් කිරීම. ශේෂ පිරික්සුම සරල ආකෘතියක් තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි ගිණුම් ටික ශේෂ පිරික්සුමට අරගමු. කාගේද මේ ව්‍යාපාරය? අමායාගේ ව්‍යාපාරය. ශේෂ පිරික්සුම. හොඳයි. අපි මුලින්ම පටන් ගමු මුදල් ගිණුම. මුදල් ගිණුමේ ශේෂය අපිට ලැබුණා 2,25,000ක්. ප්‍රාග්ධන ගිණුම අපිට දැක්කා 2,02,ක්. 2,25,000යි. ප්‍රාග්ධන ගිණුම 2,02,යි. දෙවන ගිණුම. ලක්ෂ 2යි. ඊළඟට මේ තියෙන්නේ ගැනුම් ගිණුම රුපියල් 25,000යි. ගැනුම් ගිණුම හර ශේෂයක් හර පැත්තෙන් දානවා 25,000ක්. විකුණුම් ගිණුම රුපියල් 20,000යි. අපි දන්නවා බැර ශේෂයක් විකුණුම් ගිණුමේ තියෙන රුපියල් 20,000යි. අවසාන වශයෙන් බැංකු ණය ඒකත් බැර ශේෂයක් තියෙන ගිණුමක් රුපියල් 30,000යි. 30,000යි බැංකු ණය. අපි දැන් ඔක්කොම ගිණුම් ටික
ශේෂයන් ටික උපුටා ගත්තා ශේෂ පිරික්සුමට. දැන් අපිට පුළුවන් එකතු කරන්න. මේ පැත්තෙන් එනවා 2,50,000ක එකතුවක් එනවා. හර පැත්තෙනුත් අපිට එම ශේෂයම එනවා. ඒක නිසා අපි මේ ගිණුම් සකස් කිරීමේ යම්කිසි තහවුරුවක් අපිට ලැබෙනවා. අපි හරියට මේ ගිණුම් හරබැර සටහන් කරා කියලා. මොකද අපේ ශේෂ පිරික්සමේ හර ශේෂවලට බැර ශේෂවල සමාන වෙන නිසා. ගණිතමේ නිර්වැද්‍යතාවය අපිට තහවුරු වෙනවා. එහෙමනම් අපි අවසන් කරා මේ අපේ 6 වෙනි ගානේ අපි සාකච්ඡා කරේ දෙවන කොටස. 6 වෙනි ගානේ දෙවන කොටස සාකච්ඡාව අපි මේ ආකාරයෙන් අපි අවසන් කරා. හොඳයි දුවලා පුතාලා, එහෙමනම් අපිට තව සුළු කොටස් කීපයක් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නේ තවත් අපිට ඉතිරි කොටස් ටික සාකච්ඡා කරන්න තියෙනවා. එහෙමනම් අපි මේ පරිච්ඡේදයේ සාකච්ඡාව අපි මේන් නිමා කරනවා. නැවත වතාවක් අපි හමු වෙමු මේ අවසාන ප්‍රශ්න කොටස් ටික සාකච්ඡා කිරීම සඳහා.